හරි. අපි 8 වෙනි පේපර් එක පටන් ගන්න හදන්නේ අද. හොඳයි. 8 වෙනි එක. පොඩි වෙලාවක් දුන්නේ පේපර් එක කරන්න. මම හිතන්නේ දැන් හැමෝම සම්බන්ධ වෙලා ඇත්තේ. අපි පළවෙනි ප්‍රශ්නේ බලමු. පහත සඳහන් කවර යුගලයේ එක් දෛශික රාශියක් හා එක් අදිශය රාශියක් අන්තර්ගතව ඇද්ද? එකක් දෛශික වෙන්න ඕන, අනිත් එක අදිශ වෙන්න ඕන. දැන් අපි දන්නවා දෛශිකයක් කිව්වම විශාලත්වයක් සහ දිශාවක් තියෙන්න ඕන. විශාලත්වයක් සහ දිශාවක්. අදිශයක් කිව්වම විශාලත්වයක් පමණයි තියෙන්නේ. එහෙම බැලුවොත් පළවෙනි එක විස්ථාපනය ත්වරණය දෙකම දෛශික. දෙවෙනි එක ක්ෂමතාව වේගය. ක්ෂමතාව කියන්නේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාව. එතකොට ක්ෂමතාව වේගය දෙකම අදිශ. තුන්වෙනි එක කාර්ය විභව ශක්තිය. කාර්ය සහ විභව ශක්තිය දෙකම අදිශ. හතරවෙනි එක බලය සහ චාලක ශක්තිය. බලය දෛශිකයක්, චාලක ශක්තිය අදිශයක්. පස්වෙනි එක ගම්‍යතාව ප්‍රවේගය දෙකම දෛශික. එහෙනම් මෙතන ගැළපෙන උත්තරේ හතරවෙනි එක බලය දෛශිකයක්, චාලක ශක්තිය අදිශයක්. හරිනේ? උත්තරේ 4. sorry. පළවෙනි එකේ 4. දෙවෙනි එක පහත සඳහන් කවර බල කුලකය ශුන්‍ය සංප්‍රයුක්තයක් කිසි විටක ලබා දීමට අපොහසත් වේද? බල කුලකය ශුන්‍ය සංප්‍රයුක්තය. අවධානය දෙන්න. බල කුලකය ශුන්‍ය සංප්‍රයුක්තය. බල කුලකය ශුන්‍ය සංප්‍රයුක්තය ලබා දීමට අපොහසත් වේද කියලා අහන්නේ. මෙතන උත්තර 5ක් තියෙනවා. උත්තර 5ෙම හැම උත්තරයකම තියෙන්නේ බල 3 බැගින්. හරිනේ? හැම උත්තරයකම තියෙන්නේ බල 3 බැගින්. එහෙනම් කුලකයේ තියෙන්නේ බල 3යි. ශුන්‍ය සංප්‍රයුක්තය R සමානයි බිඳුව. බල 3ක සංප්‍රයුක්තයේ බිඳුවක් වීම කියන්නේ සමතුලිත වීම. එතකොට බල 3ක් යටතේ සමතුලිතතාව ගත්තොත් බල 3ක් යටතේ සමතුලිතතාව ගත්තොත් අපි ඒක ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. සමාන්තර බල 3ක් යටතේ සමතුලිත වීම, ආනත බල 3ක් යටතේ සමතුලිත වීම. සමාන්තර බල 3ක් යටතේ සමතුලිත වීම, ආනත බල 3ක් යටතේ සමතුලිත වීම. එතකොට දැන් සමාන්තර බල 3ක් යටතේ සමතුලිතයි කියන්නේ මේ වගේ. F1 F2 F3 balance. සමාන්තර බල 3ක් යටතේ සමතුලිත වෙන්න නම් බල 3ට සමාන්තර දිශාවට, බල 3ට සමාන්තර දිශාවට සංප්‍රයුක්ත බිඳුවක් වෙන්න ඕන. බල 3ට සමාන්තර දිශාවට සංප්‍රයුක්ත බිඳුවක් වෙන්න ඕන. ආනත බල 3ක් යටතේ සමතුලිත වෙන්න නම් බල 3 ඒකලක්ෂ වෙන්න ඕන. ඊළඟ එක තමයි බල ත්‍රිකෝණ ප්‍රමේය පිළිපදින්න ඕන. බල ත්‍රිකෝණ ප්‍රමේය. ඔන්න ඔය කරුණු තෘප්ත වෙන්න ඕන. හරිනේ? මෙතන කුලකයේ තියෙන බල 3යි. බල 3 සංප්‍රයුක්තයේ ශුන්‍ය වෙන්න ඕන. ඒ කියන්නේ මූලික වශයෙන් ගත්තොත් බල 3 යටතේ සමතුලිත වෙන්න ඕන.
ඉතින් බල තුනක් යටතේ සමතුලිතතාව ගත්තොත් ඒකේ ප්‍රධාන කොටස් දෙකකට අපි කඩනවා. සමාන්තර බල තුනක් යටතේ සමතුලිත වීම, ආනත බල තුනක් යටතේ සමතුලිත වීම. දැන් සමාන්තර බල තුනක් යටතේ සමතුලිත වෙන්න නම් බල තුනට සමාන්තර දිශාවට සංප්‍රයුක්ත බිඳුවක් වෙන්න ඕන. බල තුනට සමාන්තරව සංප්‍රයුක්ත බිඳුවක් වෙන්න ඕන. ආනත බල තුනක් යටතේ සමතුලිත වෙන්න නම් බල තුන ඒකලක්ෂ වෙන්න ඕන. බල ත්‍රිකෝණ ප්‍රමේය පිළිපදින්නත් ඕන. හරිද? බල තුන ඒකලක්ෂ වෙන්නත් ඕන. බල ත්‍රිකෝණ ප්‍රමේය පිළිපදින්නත් ඕන. මේ ටික අවශ්‍ය නම් ලියා ගන්න. මම ඊට පස්සේ ඊටු ටික පැහැදිලි කරන්නම්. ඉක්මන් කරන්න. මේ ටික අවශ්‍ය නම් ලියා ගන්න. ශක්තිය කියන්නේ අදිශ රාශියක්. හොඳයි. ඒ කතා කරේ පළවෙනි ගානට අදාළව. ශක්තිය අදිශයක්. හරිද? right. මම මේ ටික උඩ ටික මකන්නම්. අපි දැන් දෙවෙනි ගානේ පළවෙනි උත්තරයට ගියොත් 5යි 5යි 5යි. ඇත්තරම නිව්ටන් 5 බැගින් සමාන බල තුනක් ගත්තොත් අපට බල ත්‍රිකෝණ ප්‍රමේයට ඇතුල් කරන්න පුළුවන්. මොකද බල ත්‍රිකෝණ ප්‍රමේය මතක නම් මම ඒක නිකන් කියන්නම්. බල ත්‍රිකෝණ ප්‍රමේයේදී අපි කියන්නේ ලක්ෂයකදී ක්‍රියා කරන ආනත බල තුනක් විශාලත්වය හා දිශාව ගැළපෙන පරිදි ත්‍රිකෝණයක අනුපිළිවෙලින් නිරූපණය කරන්න පුළුවන් නම් සංප්‍රයුක්තයේ බිඳුවයි කියලා. බල ත්‍රිකෝණ ප්‍රමේය මම නිකන් කියන්නම්. ලක්ෂයකදී ක්‍රියා කරන ආනත බල තුනක් විශාලත්වය හා දිශාව ගැළපෙන පරිදි ත්‍රිකෝණයක අනුපිළිවෙලින්ගත් පාද මගින් නිරූපණය කළ හැකි නම් බල තුන සමතුලිතයි කියලා කියන්නේ. එතකොට අපිට මේ 5 නිව්ටන් බල තුනක් ඔය වගේ කියලා හිතන්නකෝ. මේක ඇත්තටම ත්‍රිකෝණයකින් නිරූපණය කරන්න පුළුවන්. හරි? 5 නිව්ටන් බල තුනක් 5 නිව්ටන් බල තුනක් ත්‍රිකෝණයකින් නිරූපණය කරන්න පුළුවන්. එතකොට අපිට ලැබෙන්නේ සමපාද ත්‍රිකෝණයක්. 5 නිව්ටන් බල තුන ත්‍රිකෝණයකින් නිරූපණය කරොත් අපට ලැබෙන්නේ සමපාද ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයකින් නිරූපණය කරන්න පුළුවන් නම් සංප්‍රයුක්තයේ බිඳුවක් වෙනවා. සංප්‍රයුක්ත බිඳුවක්. අපි දෙවෙනි උත්තරයට ගියොත් 5යි 5යි 10යි. ඒක අපිට පුළුවන් මේ විදිහට නිරූපණය කරන්න. සමාන්තර වුණ. මේ පැත්තට 5යි, මේ පැත්තට 5යි, මේ පැත්තට 10යි. ඒකත් සමතුලිත වෙන්න පුළුවන්. ඉහළට 10යි, පහළට 10යි. හරිනේ? අපි තුන්වෙනි උත්තරයට ගියොත් 5යි 10යි 10යි. 5යි 10යි 10 අපිට ගන්න වෙන්නේ මේ විදිහට. 10යි 10යි 5යි. එහෙමද දෙන්නේ? 5යි 10යි 10යි. අපිට මේක අඳින්න පුළුවන් මෙන්න මේ වගේ. අනුපිළිවෙලින් සම ද්විපාද ත්‍රිකෝණයකින් අඳින්න පුළුවන්. සම ද්විපාද ත්‍රිකෝණයකින්. හරිනේ? 10යි 10යි 5යි. ඒ වගේ එකක් අපිට සම ද්විපාද ත්‍රිකෝණයකින් අඳින්න පුළුවන්. පැහැදිලිද? ඊළඟට හතරවෙනි එකට ගියොත් 10යි 10යි 20යි. ඒක මේ විදිහට දාන්න පුළුවන්. හතරවෙනි එක. 10යි 10යි 20යි. බැලන්ස් කරන්න පුළුවන්.
පස්වෙනි එක 5යි 10යි 20යි. අපි පස්වෙනි එකට ගියොත් 5යි 10යි 20 කිසිම විදියකට බැලන්ස් කරන්න බෑ. හොඳින් අවධානය දෙන්න. 5යි 10යි 20 අපිට ඒක මේ විදියට බැලන්ස් කරන්නත් බෑ. ත්‍රිකෝණයකින් බැලන්ස් කරන්නත් බෑ. හේතුව දැන් බල ත්‍රිකෝණ ප්‍රමේය පිළිපදිනව නම් අපට පුළුවන් වෙන්න ඕන බල තුන ත්‍රිකෝණයක පාද වලින් නිරූපණය කරන්න. මේ බල තුන අපට ත්‍රිකෝණයකින් නිරූපණය කරන්න බෑ. බල ත්‍රිකෝණ ප්‍රමේය පිළිපදිනවා නම් අපට පුළුවන් වෙන්න ඕන ත්‍රිකෝණයකින් නිරූපණය කරන්න. ඇත්තරම අපට මේ තුන් දෙනා ත්‍රිකෝණයකින් නිරූපණය කරන්න බැහැ. ඇයි බැරි? මේ තුන් දෙනා ත්‍රිකෝණයකින් නිරූපණය කරන්න බැරි වෙන්න මූලික හේතුව මොකද්ද? right. මූලික හේතුව තමයි ත්‍රිකෝණයක් අඳිනවා නම් ඒකේ ජ්‍යාමිතික නීති තියෙනවා. අපි ත්‍රිකෝණයක් ඇන්දොත් පාදවල අපි හිතමු දිග ABC කියලා. ත්‍රිකෝණයේ පාද තුන ABC. අනිවාර්යෙන් ත්‍රිකෝණයක් අඳින්න නම් A ධන B කෙටි පාද දෙක විශාල වෙන්න ඕන C. අඩුම ගානේ සමානවත් වෙන්න ඕන. හරියට වැඩි වෙන්න ඕන ඇත්තටම. ත්‍රිකෝණයක් අඳින්න නම් කුඩා පාද දෙකේ එකතුව දිගවල් එකතුව විශාල පාදයට වඩා වැඩි වෙන්න ඕන. පැහැදිලි? කුඩා පාදවල දිගවල් එකතුව A ධන B කියන්නේ කුඩා පාද, C කියන්නේ දිග පාදය වැඩි පාදය, A ධන B එකතුව C ට වඩා වැඩි වෙන්න ඕන. දැන් අපි බල ත්‍රිකෝණ ප්‍රමේයේදී බලය නිරූපණය කරන්නේ පාදයෙන්. බලය නිරූපණය කරන්නේ පාදයෙන්. එකක් 5යි. එකක් 5යි. අනිත් එක 10යි. අනිත් එක 10යි. අනිත් එක 20යි. දැන් කුඩා පාද දෙක 5යි 10යි. 5යි 10යි. එකතුව විශාල පාදය 20. 20ට වඩා වැඩි වෙන්න ඕන. ත්‍රිකෝණය අඳින්න නම් ත්‍රිකෝණයකින් නිරූපණය කරන්න නම් කුඩා පාද කියන්නේ කුඩා බල එකතුව විශාල බලයට වඩා වැඩි වෙන්න ඕන. එනකොට අපි දන්නවා 5යි 10යි 15යි 20 ලොකුයි. මේ ප්‍රකාශනය වැරදි. ඒ කියන්නේ 5 ධන 10 විශාලයි 20 නොවේ. එහෙම වෙන්නේ නැහැ. එම නිසා මෙසේ ත්‍රිකෝණය ඇඳිය නොහැක. ත්‍රිකෝණය ඇඳිය නොහැක. ත්‍රිකෝණය අඳින්න බැරි නම් මෙම බල තුන සමතුලිත නොවේ. මෙම බල තුන සමතුලිත නොවේ. සමතුලිත නොවේ නම් R සමානයි බිඳුව නොවේ. ත්‍රිකෝණය අඳින්න බෑ. මේ දෙකේ එකතුව 20ට වඩා ලොකු නෑ. විශාල නොවේ. එම නිසා ත්‍රිකෝණය ඇඳිය නොහැක. ත්‍රිකෝණය අඳින්න බැරි නම් බල තුන සමතුලිත නොවේ. සම්ප්‍රයුක්තය බිඳුව නොවේ. හරිනේ? සම්ප්‍රයුක්තය බිඳුව නොවේ. එහෙනම් කිසි විටකත් ශුන්‍ය සම්ප්‍රයුක්තයක් ලබා දීමට අපොහොසත් වන්නේ මේ බල තුන. හරිනේ? කිසි විටකත් ශුන්‍ය සම්ප්‍රයුක්තයක් ලබා දීමට අපොහොසත් වන්නේ මේ බල තුන. දෙකේ උත්තරේ 5. හරිනේ? දෙකේ උත්තරේ 5. පැහැදිලිද?
මකන්නද? ලියා ගන්න ටක් ගාලා. හරිද? right. දැන් මෙතන අපිට පළවෙනි උත්තරේ ගත්තොත් 5ව 3ක්නේ තියෙන්නේ. සමපාද ත්‍රිකෝණයකින් අඳින්න පුළුවන් නිසා සමතුලිත වෙන්න පුළුවන්. 5යි 5යි 10 සමාන්තරව සමතුලිත වෙන්න පුළුවන්. 10යි 10යි 5. මම මේ ඇඳපු විදිය නම් පොඩ්ඩක් වැරදි. ඇඳපු විදිය පොඩ්ඩක් වැරදි. ඇත්තරම මේ වගේ හොඳේ. මෙහෙම 10යි 10යි 5. 10යි 10යි 5. මෙහෙම 10යි 10යි 5. 10යි 10යි 5. සමද්විපාදයි. 10යි 10යි 5 සමද්විපාදයි. ඊළඟට 10යි 10යි 20 සමාන්තරයි. සමාන්තරයි. 5යි 10යි 20 ත්‍රිකෝණේ අඳින්න අනිවාර්යෙන් කුඩා පාද එකතුව A ධන B වැඩි වෙන්න ඕන විශාල පාදයට වඩා. එහෙනම් පොඩි බල දෙකේ එකතුව වැඩි වෙන්න ඕන ලොකු බලයට වඩා. ඒත් එහෙම උනේ නැහැ. එහෙම උනේ නැත්නම් ත්‍රිකෝණය අඳින්න බෑ. ත්‍රිකෝණය අඳින්න බැරි නම් බල තුන සමතුලිත වෙන්නේ නැහැ. හරිනේ? බල තුන සමතුලිත වෙන්නේ නැහැ. right මං හිතනවා ලියා ගන්න නැති කියලා මකන්න හදන්නේ. අවුලක් නැහැනේ. හරිද? තුන්වෙනි එක වස්තුවක් නිශ්චලතාවයෙන් පටන්ගෙන නියත ත්වරණයකින් ගමන් කරයි. එහි චාලක ශක්තිය ගමන් කළ දුර සමග විචලනය වන අයුරු වඩාත්ම හොඳින් නිරූපණය වන්නේ කවර ප්‍රස්ථාරයෙන්ද කියලා අහනවා. නිශ්චලතාවයෙන් පටන් ගන්නේ නියත ත්වරණයෙන් ගමන් කරන්න. බෝඩ් එක බලන්න. පටන් ගන්නේ නිසලතාවයෙන්. ගමන් කරන්නේ නියත ත්වරණයෙන්. ගමන් කළ දුර සමග චාලක ශක්තිය. දුර සමග අපි හිතමු මෙතනට එනකොට ප්‍රවේගය v. දුර සමග චාලක ශක්තිය. චාලක ශක්තිය කියන්නේ භාගයයි mv වර්ග. චාලක ශක්තිය භාගයයි mv වර්ග. v කියන්නේ ප්‍රවේගය. එහෙනම් අපි ප්‍රවේගය හොයාගමු චලිත සමීකරණයෙන් දාලා. මෙතන දුර දීලා තියෙනවා. දුර සමග ත්වරණය නියතයි. ආරම්භක ප්‍රවේගය බිඳුවයි. එහෙනම් අපි දාමු v වර්ග සමානයි u වර්ග ධන 2as. අවසන් ප්‍රවේගය ආරම්භක ප්‍රවේගය ත්වරණය විස්ථාපනය විස්ථාපනයේ d ගමන් කළ දුර. එහෙනම් v වර්ග සමානයි 2ad. ඕක දාමු මෙතනට. භාගයයි m 2ad. නම් e සමානයි mad. චාලක ශක්තිය
දුර E සමානයි MAD. හරිද? E සමානයි MAD. Y සමානයි GX ආකාර වේ. y අක්ෂයට ගන්නන් චාලක ශක්තිය, x අක්ෂයට ගන්නන් දුර. මෙන්න මේකේ ස්කන්ධයයි ත්වරණයයි නියතයි. මේකේ කියවනේ ඒකාකාර ත්වරණයෙන් චලනය වේ. එහෙනම් ස්කන්ධයයි ත්වරණයයි නියතයි නම් y සමානයි gx ආකාර වේ. චාලක ශක්තිය මේ පැත්තට, දුර මේ පැත්තට, y සමානයි gx. මූල ලක්ෂය හරහා යන සරල රේඛීය ප්‍රස්ථාරයක්. උත්තරය ගන්න වෙන්නේ 3. මූල ලක්ෂය හරහා යන සරල රේඛීය ප්‍රස්ථාරයක්. අපට උත්තරය ගන්න වෙන්නේ 3. හරිද? දැන් මේක කෙටියෙන් තර්ක කරනවා නම් මෙන්න මේ වගේ. චාලක ශක්තිය කියන්නේ භාගයයි mv වර්ග. එහෙනම් මම කෙටියෙන් තර්ක කරනවා නම් චාලක ශක්තිය සමානුපාතිකයි v වර්ග. චාලක ශක්තිය සමානුපාතිකයි ප්‍රවේග වර්ගයට. ප්‍රවේගයේ වර්ගය සමානයි ආරම්භක ප්‍රවේග බිඳුවයි 2යි as. එහෙනම් ප්‍රවේගයේ වර්ගය සමානුපාතිකයි විස්ථාපනයට. ප්‍රවේගයේ වර්ගය සමානුපාතිකයි විස්ථාපනයට ත්වරණය නියතයි. එහෙනම් මේ දෙන්න දිහා බැලුවාම කියන්න පුළුවන් චාලක ශක්තිය සමානුපාතිකයි දුරට. මේ දෙන්න අතර තියෙන අනුලෝම සම්බන්ධයක් නම් ප්‍රස්ථාරය ඔහොම. කෙටියෙන් තර්ක කරනවා නම් ඒ විදිහට හිතන්න පුළුවන්. හරිනේ? කෙටියෙන් තර්ක කරනවා නම් ඒ විදිහට හිතන්න පුළුවන්. පැහැදිලිද? ඉක්මනට ලියා ගන්න අවශ්‍ය දේවල් අපි මේක මකලා ඊළඟ ගානට යමු. හරිද? මකන්නද? අපි යමු 4 වෙනි ගානට. රූපේ පෙන්වා ඇත්තේ තිරස් මේසයක් මත තබා ඇති සෙල්ලම් බඩුවක හරස් කැපුමකි. මෙය හැම විටම පද්දා අතහැරිය විට උඩුකුරු සිරස් පිහිටුමක් ලබා ගනී. මෙම භාණ්ඩයේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීමට වඩාත්ම ඉඩ ඇති ස්ථානය. රයිට්, හොඳට අහගෙන ඉන්න. දැන් තිරස් මේසය මත මෙන්න මේ වගේ සෙල්ලම් බඩුවක් තියෙනවා. ඇත්තරම මේකට ක්‍රියාත්මක වන මූලික බල ගත්තොත් මේක මේසය මත ස්පර්ශ වුණාම ස්පර්ශ වෙන තැනින් ප්‍රතික්‍රියාවක් එන්න ඕන.
R ප්‍රතික්‍රියාව. ඒ වගේම තමයි හැම විටම පද්දා අතහැරිය විට උඩුකුරු සිරස් පිහිටුමක් ලබා ගනී. ඒ කියන්නේ කොහොම කරත් මේකේ අක්ෂය නැවත කෙලින් වෙනවා. ඒ කියන්නේ එයා නැවත පැද්දිලා මෙන්න මේ තත්වයට එනවා. හරිනේ? උඩුකුරු සිරස් පිහිටුමක් ලබා ගනී. කොහොම කරත් ඔය අතට එනවා. එතකොට ප්‍රතික්‍රියාව තියෙන්නේ කොහොම? ඒ වගේම මේක සමමිතිකයි. සමමිතික නිසා අනිවාර්යෙන් ගුරුත්ව කේන්ද්‍රය සමමිතික රේඛාව මත තියෙන්න ඕන. මේක රූපය බැලුවොත් සමමිතිකයි මේ හැඩය. හැඩය සමමිතිකයි නම් ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕන සමමිතික රේඛාව මත. ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕන සමමිතික රේඛාව මත. mg. ප්‍රශ්නේ තියෙන්නේ ගුරුත්ව කේන්ද්‍රයේ සමමිතික රේඛාව මත කොතනින්ද තියෙන්නේ කියන එක. කොතනින්ද තැන. හරිනේ? තැන. මට කියන්න තියෙන්නේ අනිවාර්යෙන් ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන්න ඕන මේ කඩිර කියන්නේ සමමිතික රේඛාව. මම මේ කඩිරින් නිරූපණය කරේ සමමිතික රේඛාව. එතකොට ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන්න ඕන සමමිතික රේඛාව මත හැබැයි මෙන්න මේ පරාසය තුල ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන්න ඕන සමමිතික රේඛාව මත මෙන්න මේ පරාසය තුල G තියෙන්න ඕන. ඇයි එහෙම වෙන්න ඕන? ඇයි මේ පහළ කොටස තුල ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕන? ඇත්තටම ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕන මෙන්න මේ වගේ පරාසයක් තුල. ඇයි එහෙම වෙන්න ඕන? අපි ඒක තමයි තර්ක කරන්න ඕන. හොඳට හිතන්න. හදිසියෙවත් ගුරුත්ව කේන්ද්‍රය ඉහළ කොටසේ තිබුණා නම් ගුරුත්ව කේන්ද්‍රය ඉහළ කොටසින් තිබුණා නම් එතකොට බර ක්‍රියාත්මක වෙන්නේ මෙතනින්. එහෙම වුණා නම් අභිලම්බ ප්‍රතික්‍රියාව සහ බර හදන බල යුග්මයෙන් හොඳට බලන්න. R මේ පැත්තට කරකවන්න හදනවා. mg මේ පැත්තට කරකවන්න හදනවා. මේ බල දෙක අතරේ ලම්බක දුරක් තියෙනවා. බල දෙක අතර ලම්බක දුරක් තියෙනවා. ඒ බල දෙක හදන යුග්මයෙන් මේක මේ පැත්තට පෙරලිලා වැටෙනවා. පෙරලිලා වැටෙනවා. හරිද? ඒ වුණාට හදිසියවත් ගුරුත්ව කේන්ද්‍රය මෙන්න මේ පහළ පරාසයේ තිබුණා නම් අපි මේ හරියෙන් වගේ. එහෙනම් බර ක්‍රියාත්මක වෙන්නේ මේ හරියෙන්. අවස්ථා දෙකක් හොඳේ. කළු පාටින් ඇන්දේ ගුරුත්ව කේන්ද්‍රයේ ඉහළින් තිබුණා නම් මොකද වෙන්නේ කියලා. නිල් පාටින් ඇන්දේ පහළින් තිබුණා නම් මොකද වෙන්නේ? එහෙනම් මේ බල දෙක මගිනුත් යුග්මයක් හදනවා. පේනවනේ? මොකද බල දෙක අතරේ ලම්බ දුරක් තියෙනවා. ඒ හදන යුග්මයෙන් වස්තුව කරකවන්නේ අනිත් පැත්තට. ඒ කියන්නේ මේ පැත්තට කරකවනවා. දැන් කළු පාට ගූර්ණය හැදුනොත් කළු පාට ගූර්ණය පෙරලී යනවා. පෙරලීයයි. නිල් පාට ගූර්ණය ලැබුණොත් නැවත සිරස් වේ. ඒ කියන්නේ මෙන්න මේ තත්ත්වයට එනවා. එහෙනම් නැවත සිරස් පිහිටීමකට එන්න නම් ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන්න ඕන පහළ කොටස තුල. ඒ කියන්නේ C හෝ D වෙන්න ඕන. E වෙන්නත් බෑ. මොකද E තියෙන්නේ පෘෂ්ඨයේනේ. මෙතනට එන්න බෑ හොඳේ. පෘෂ්ඨයේ වෙන්න බෑ. C හෝ D වෙන්න ඕන. එහෙනම් ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම C හෝ D වෙන්න ඕන. පැහැදිලිද? හරි අපි හිතමු C හෝ D ගුරුත්ව කේන්ද්‍රයේ පහළ කොටසේ තියෙන්නේ කියලා. එතකොට මේ සෙල්ලම් බඩුව අනිත් පැත්තට ඇලවුණොත් ඒකත් අපි තර්ක කරමු. හදිසියෙවත්
මේ පැත්ත රැළ වුණොත් එතකොටත් ප්‍රශ්නයක් නැහැ. හේතුව ප්‍රතික්‍රියාව තියෙන්නේ මෙතනින් R ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ පහලින් mg මේ දෙන්න අතරේ ලම්බ දුරක් තියෙනවා. ගූර්ණය හැදෙන්නේ මේ පැත්තට. මේ පැත්තට හැදෙනවා කියන්නේ සෙල්ලම් බඩුව නැවත කෙලින් වෙනවා. ඒ කියන්නේ නැවත සිරස් වේ. මේ තත්වයට එනවා. එහෙනම් ගුරුත්ව කේන්ද්‍රය පහලින් පිහිටියොත් තමයි නැවත සිරස් වෙන්නේ. මේ පිහිටීමට එන්නේ. අපි කියනවා මේකට මේ නැවත සිරස් වීම නැත්නම් අක්ෂයේ සිරස් පිහිටීමට පැමිණීම. වම් පැත්ත රැළ වුණත් කෙලින් වෙනවා. දකුණු පැත්ත රැළ වුණත් කෙලින් වෙනවා. අපි ඒකට කියන්නේ ප්‍රතිස්ථාපනයේ වේ කියලා. ප්‍රතිස්ථාපනය වේ. පැහැදිලිද? සෙල්ලම් බඩුව වමට ඇලවුණත් නැවත අක්ෂය කෙලින් වෙනවා. දකුණට ඇලවුණත් නැවත අක්ෂය කෙලින් වෙනවා. ඒ කියන්නේ ප්‍රතිස්ථාපනය වීමක්. නැවත ස්ථාපනය වීමක් වෙනවා. එහෙම වෙන්න නම් ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕන පහලින්. පහලින් කියන්නේ C හෝ D. දැන් ප්‍රශ්නේ තියෙන්නේ C ද D ද? C හෝ D නේ. C ද D ද? ඇත්තටම මෙතන වඩාත්ම හොඳ උත්තරේ තමයි D. වඩාත්ම හොඳ උත්තරේ D. C නෙවෙයි. හේතුව තමයි ගුරුත්ව කේන්ද්‍රය පහළට එන තරමට ස්ථායීතාව වැඩි වෙනවා. ගුරුත්ව කේන්ද්‍රය පහළට එන විට ස්ථායීතාව වැඩි වේ. ඒ නිසා C වලට වඩා D හොඳයි. D තමයි වඩාත් පහළින් තියෙන්නේ. ඒ නිසා D වලට ගුරුත්ව කේන්ද්‍රය આવොත් ස්ථායීතාව වැඩි වෙනවා. ඔයාලට මතක නම් අපේ පන්තියේ ළමයින්ට නම් අපි ඉගෙනුවා මතකද? සමතුලිතතාවයේ ආකාර. සමතුලිතතාවයේ ආකාර කියලා එකක් ඉගෙනුවා. ස්ථායී, අස්ථායී, උදාසීන. සමතුලිතතාවයේ ආකාර ස්ථායී, අස්ථායී, උදාසීන. ඔය ආකාර තුනෙන් මේ ගාන ස්ථායී සමතුලිතතාවයක්. මේ ආකාර තුනෙන් අපි මේ සාකච්ඡා කරන හතරවෙනි ගාන ස්ථායී සමතුලිතතාවයක්. එයා කොච්චර පැද්දුවත් නැවත කෙලින් වෙනවා. කොච්චර පැද්දුවත් නැවත කෙලින් වෙනවා. සමහරලාට ඔයගොල්ලෝ දැකලා ඇති ඔය පාර අයිනේ එක එක සෙල්ලම් බඩු එහෙම තියාගෙන විකුණන මිනිස්සු ඉන්නවා. අර හුලම් පුරවපු සෙල්ලම් බඩු තියෙනවා පෙන්ගුයින්ලා වගේ. හුලම් පුරවපු සෙල්ලම් බඩු පෙන්ගුයින්ලා වගේ තියෙනවා. කොච්චර ගැහුවත් වැටුණත් කෙලින් වෙනවා. සම්පූර්ණයෙන් වැටුණත් ආයෙ කෙලින් වෙනවා. හේතුව උඩ හුලම් පුරවල තින්නේ යට බර දාලා තියෙන්නේ. උඩට හුලම් පුරවලා යටට බර දාලා. ඉතින් යට බර වැඩි කියන්නේ ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන පහළින්. ඒතර උඩ හුලම් බර අඩුයි යට බර වැඩි ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන පහළින්. ඒ නිසා කොච්චර ඇලවුණත් නැවත අක්ෂයේ සිරස් වෙනවා. පිහිටීම ස්ථායී. ස්ථායී සමතුලිත පිහිටීමක්. හරිද? රයිට්. අවශ්‍ය දේවල් ලියා ගන්න. උත්තරේ 4. උත්තරේ 4. හොඳේ? D. ඉක්මන් කරන්න. මේකේ ගුරුත්ව කේන්ද්‍රය E නෙමෙයි. හොඳේ? පෘෂ්ඨයට එන්නේ නැහනේ. මෙච්චර ලොකු ස්කන්ධයක් උඩ තියාගෙන ගුරුත්ව කේන්ද්‍රය පෘෂ්ඨයට එන්නේ නැහැ. පෘෂ්ඨයට ඇතුලේ.
පෘෂ්ඨයට ඇතුලෙන් C හෝ D. හැබැයි D තමයි හොඳ. වඩාත් පහළින්. හරිනේ? වඩාත් පහළින්. ඉක්මන් කරමු. ගිය සතියේ පේපර් ක්ලාස් එකේ රිපීට් එක මම ගෲප් එකේ දැම්මා. මම හිතන්නේ ඔයගොල්ලෝ බලන්නේ නැති. ඊට පස්සේ ඒක YouTube එකේ දාලා තිනවා. හරිනේ? පේපර් ක්ලාස් එක YouTube channel එකෙත් දාලා ඇති. කැමති නම් ඒකෙන් බලන්නත් පුළුවන්. දැන් අද ක්ලාස් එකේ රිපීට් එකත් මම ඕගොල්ලන්ට හෙට ගෲප් එකට දාන්නම්. හරිනේ? හෙට දාන්නම්. ආලෝකයේ පාඩමේ රිපීට් එකක් දාලා ඇති. හරි? ආලෝකයේ පාඩමෙත් මම රිපීට් එක දාලා ඇති. ගෲප් එකට දාලා ඇත්තේ. කැමති ළමයින්ට ආලෝකයට සම්බන්ධ වෙන්නත් පුළුවන්. පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හරි? මකන්නද? මේක මකන්නද? right? පස්වෙනි එක සිරස්ව වැටෙන වර්ෂාවක් නිසා ඝර්ෂණයෙන් තොරව තිරස් ඒකාකාර වේගයෙන් ගමන් කරන විවෘත දුම්රිය මැදිරියක් තුලට සැලකිය යුතු ප්‍රමාණයක ජලය වැටේ. හරිද? සිරස්ව තමයි වර්ෂාව වැටෙන්නේ. දුම්රිය තිරස්ව ඒකාකාර වේගයෙන් ගමන් කරන්නේ. හැබැයි ඝර්ෂණයක් නැහැ. හරිනේ? අපි දුම් විවෘත මැදිරියක් තිරස්ව ගමන් කරනවා. තිරස්ව ඝර්ෂණයක් නැහැ. සිරස්ව තමයි වර්ෂාව වැටෙන්නේ. එතකොට ටික වෙලාවක් යනකොට මැදිරිය ඇතුළට සැලකිය යුතු තරම් ජලය පිරෙනවා. වර්ෂාව නිසා ඇතුළට සැලකිය යුතු තරම් ජලය පිරෙනවා. ජලය එකතු වීම නිසා මුලින්ම කියනවා මැදිරියේ වේගය ක්‍රමයෙන් අඩු වේ. මෙහෙමයි. අපිට මේක තර්ක කරන්න වෙන්නේ මේ විදියට. ඇත්තටම වර්ෂාව පතනය වීම වැස්ස වැටෙන්නේ සිරස්ව පහළට. මැදිරිය චලනය වෙන්නේ තිරස්ව. එතකොට වැස්ස වැටීම නිසා දුම්රියට බලයක් ඇති වුණොත් ඒ බලය ඇති වෙන්නේ චලනය වන දිශාවට ලම්බකව. වැස්ස වැටීම නිසා දුම්රිය මත බලයක් ඇති වුණොත් බලය ඇති වෙන්නේ චලිත දිශාවට ලම්බකව. එතකොට චලනය වන දිශාවට ලම්බකව බලයක් ඇති වුණොත් ඒක ගම්මිතාවයට බලපාන්නේ නැහැ. වර්ෂාව නිසා ඇතිවන බලය චලිතයට ලම්බක වේ. වර්ෂාව නිසා ඇතිවෙන බලය චලිතයට ලම්බකයි. එම නිසා දුම්රියේ ගම්මිතාව නියතව පවතී. ඔන්න ඔතනින් අපිට ගාන තර්ක කරන්න පටන් ගන්න පුළුවන්. වැස්ස සිරස්, චලිතය තිරස්, මේ දෙන්න එකිනෙකට ලම්බකයි. ඒ නිසා වර්ෂාවෙන් ගමනට නෙමෙයි ගම්මිතාවයට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ගම්මිතාව නියතයි. හරිද? ගම්මිතාව නියතයි.
ගම්මිතාව කියන්නේ ස්කන්ධය ගුණ කිරීම ප්‍රවේගය. ගම්මිතාව නියත වුණාට වතුර පිරෙනකොට ස්කන්ධය වැඩි වෙනවා. ස්කන්ධය වැඩි වෙනකොට ප්‍රවේගය අඩු වෙනවා. පැහැදිලිද? ගම්මිතාව නියතයි. හැබැයි වතුර පිරෙනකොට ස්කන්ධය වැඩි වෙනවා. එතකොට ප්‍රවේගය අඩු වෙනවා. එහෙනම් මැදිරියේ වේගය ක්‍රමයෙන් අඩු වේ. ඔව්. මැදිරියේ වේගය ක්‍රමයෙන් අඩු වෙනවා. ඒක හරි. B ගම්මිතාව වෙනස් නොවේ. ඒකත් හරි. ගම්මිතාව වෙනස් නොවේ. මොකද චලිතයට ලම්බකයි. sorry. චලිතයට ලම්බකයි. ඒ නිසා ගම්මිතාවයට බලපෑමක් වෙන්නේ නැහැ. ගම්මිතාව නියතයි. චාලක ශක්තිය ක්‍රමයෙන් අඩු වේ. හරිනේ? චාලක ශක්තිය ක්‍රමයෙන් අඩු වේ. හොඳට හිතන්න. දැන් සමහර ළමයි මේක මම ඇත්තටම තනියමනේ පන්තිය කරන්නේ. එතකොට ඕගොල්ලෝ දාන ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි වෙයි. හොඳේ? සමහර ළමයි ප්‍රශ්න දානවා කෙලවරක් නැහැ. ඒක මෙන් ගොඩක් ප්‍රශ්න දානවා. නමුත් මේ දාන ඔක්කොටම මට උත්තර දෙන්න බැරි වෙයි. ඒකට ඕගොල්ලෝ මාත් එක්ක තරහ වෙන්න එපා. හරිද? ප්‍රශ්නයක් අහන්න කලින් ඕගොල්ලෝ චුට්ටක් හිතන්න. මොකද මේක භෞතික විද්‍යාව පන්තියක්. නිතරම ෆිසික්ස් මම දන්නේ නැහැ. මම දන්න දේ මම කියන්නම්. ඕගොල්ලන්ට ඇත්තටම ෆිසික්ස් ගොඩ දාන්න ඕනේ නම්. හරිනේ? ඕගොල්ලන්ට ඇත්තටම ෆිසික්ස් ගොඩ දාන්න ඕන නම් ඔයාගේ හිතට එන හැම ප්‍රශ්නයක් ගැනම ඔයා පුළුවන් තරම් හිතන්න පුරුදු වෙන්න. එච්චරයි. කියන්නේ දැන් අපි ඉගෙනගෙන ඕගොල්ලන්ට උගන්වනවනේ. අපි ඉගෙනගෙන ඕගොල්ලන්ට උගන්වනවා. අපිටත් පොඩි කාලේ A level කරන කාලේ ඔය වගේ ප්‍රශ්න තිබුණා. ගොඩක් ප්‍රශ්න තිබුණා. හැබැයි අපි ඇත්තටම ඕගොල්ලෝ වගේ එහෙම ප්‍රශ්න ඇහුවෙත් නැහැ. අපි අහන ප්‍රශ්න වලට ගුරුවරු හරියට උත්තර දුන්නෙත් නැහැ. දැන් මගේ පන්තියන ළමයි නම් සාමාන්‍යයෙන් දන්නවා මම පන්තියේදී ප්‍රශ්නයක් අහුවොත් අනිවාර්යෙන් උත්තර දෙනවා. පන්තියේදී. දැන් ඔන්ලයින් ක්ලාස් එකේදී මට ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දෙන්න අමාරුයි. ඕගොල්ලෝ ගොඩක් ප්‍රශ්න දාන නිසා. පන්තියේදී මම අනිවාර්යෙන් චිට් එකක් එවුවොත් හැමදාම මේ ප්‍රශ්නට උත්තරයක් දෙනවමයි. ෆිසික්ස් නම් අනිවාර්යෙන් උත්තර දෙනවා. ඒක පන්තියේ ළමයි දන්නවා. අපේ කාලේ අපිට එහෙම ප්‍රශ්න අහන්න හැකියාවක් තිබුණෙත් නැහැ. අපිට උගන්වපු ගුරුවරු ප්‍රශ්න වලට උත්තර දුන්නෙත් නැහැ. අපි පුළුවන් තරම් තනියම හිතලා තමයි ඉගෙන ගත්තේ. ඇත්තටම සාර්ථක වෙන්න ඕන නම් භෞතික විද්‍යාව පැත්තෙන් ඔයා පුළුවන් තරම් තනියම හිතන්න. මම A level කාලේ ඇත්තටම අහලා තියෙන ප්‍රශ්න 3යි. මගේ A level ජීවිතේට මම ෆිසික්ස් ප්‍රශ්න අහලා තියෙන්නේ 3යි. ඒ ප්‍රශ්න 3ෙනුත් මට සර් හරියට උත්තර දුන්නේ එක ප්‍රශ්නකට විතරයි. අනිත් දෙකටම මම උත්තර හොයාගත්තේ උගන්වනකොට. පන්ති කරනකොටමයි. ගොඩක් වෙලාවට ඕගොල්ලෝ හිතනව මදි. මං කියන දේවල් අහන් ඉන්න. ඇත්තටම ඕගොල්ලෝ අහන ප්‍රශ්න වලට උත්තර මම කියනවා. ඔයාට මං ගාන පැහැදිලි කරනකොට ඔය අහන හැම ප්‍රශ්නයකටම වගේ උත්තරේ කියනවා. ඔයා අහන් ඉන්නව මදි. අවධානය දෙනව මදි. ඒකයි අවුල තියෙන්නේ. හොඳින් අවධානය දෙන්න. අනිවාර්යෙන් ඕගොල්ලෝ අහන ප්‍රශ්න වලට උත්තර මගේ කතාව ඇතුලේ තියෙනවා. හරිනේ? ඕගොල්ලෝ අහන ප්‍රශ්න වලට උත්තර මගේ කතාව ඇතුලේ තියෙනවා. ඒ නිසා කතාව හොඳ අවධානයෙන් අහන් ඉන්න. එච්චරයි. හොඳ සිහියෙන් අහන් හිටියොත් සියලුම ප්‍රශ්න වලට උත්තර ලැබෙනවා. ඒ විදියට තමයි උගන්වන්නේ. ඒකයි. සාමාන්‍යයෙන් ඔයාලගේ වයසේ ළමයි අහන භෞතික විද්‍යාව ප්‍රශ්න අපි දන්නවා. ඔය වයසේ ළමයෙක්ට තියෙන ෆිසික්ස් ප්‍රශ්න මොනවද කියලා අපි දන්නවා. ඒතර ඔයාගේ ප්‍රශ්න වලට උත්තර ලැබෙන විදියට තමයි උගන්වන්නේ. ඔයා හොඳට අහගෙන හිටියොත් ඔයාගේ හිතේ තියෙන ෆිසික්ස් ප්‍රශ්න වලට උත්තර මගේ කතාව ඇතුලේ තියෙනවා. එකම දේ අහන් ඉන්න. හොඳින් අහන් ඉන්න. එච්චරයි. right. ආය අවධානය දෙන්න. ට්‍රොලිය ගමන් කරන්නේ තිරස්ව. වැස්ස වැටෙන්නේ සිරස්ව. එතකොට වැහි බින්දු ට්‍රොලියේ හැපිලා බලයක් ඇති වෙනවා නම් ඒ බලය සිරස්. වැහි බින්දු ගැටීමෙන් ඇතිවන බලය සිරස්. චලිතයට ලම්බකයි. ඉතින් චලිතයට ලම්බකව බලයක් ඇති වුණොත් ඒක ගම්මිතාවයට බලපාන්නේ නැහැ.
ගම්මිතාවය වෙනස් වෙන්නේ චලිතයට ලම්බකව බල ලැබුණොත් නෙමෙයි. චලනය වන දිශාවට ලම්බකව බල ලැබුණොත් මේ බලය ගම්මිතාවයට බලපාන්නේ නැහැ. ලම්බක බලය ගම්මිතාවයට බලපාන්නේ නැහැ. ඒ නිසා ගම්මිතාව නියතයි. වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ගම්මිතාව නියත වුණාට වතුර පිරෙනවා. ස්කන්ධය වැඩි වෙනවා. වේගය අඩු වෙනවා. එහෙනම් ඒත් හරි බීත් හරි. C චාලක ශක්තිය. හොඳට අහගෙන ඉන්න. අපි සාමාන්‍යයෙන් චාලක ශක්තිය ලියන්නේ භාගයයි mv වර්ග. මේ සමීකරණයෙන් මට දැන් තර්ක කරන්න අමාරුයි. හේතුව වැස්සත් එක්ක ස්කන්ධයේ වැඩිවීමකුත් ප්‍රවේගය අඩුවීමකුත් සිද්ධ වෙනවා. ස්කන්ධයේ වැඩිවීමක් වෙනවා ප්‍රවේගය අඩුවීමක් වෙනවා. ඒ නිසා මේකේ දෙන්නෙක් වෙනස් වෙනවා. චාලක ශක්තිය ගැන මට තර්ක කරන්න අමාරුයි. ඒ නිසා මම වෙනස් විදියකට හිතනවා. බෝඩ් එක බලන්න. ඒ නිසා මම පොඩ්ඩක් වෙනස් විදියකට හිතන්න හදන්නේ. චාලක ශක්තිය භාගයයි mv වර්ග. මම මේක චුට්ටක් වෙනස් කරනවා. මම මේක ස්කන්ධයෙන් වැඩි කරලා ස්කන්ධයෙන් බෙදනවා. ස්කන්ධයෙන් වැඩි කරා ස්කන්ධයෙන් බෙදුවා. එතකොට m ට m කැපිලා උඩ පේලියම තමයි. මේ දෙකේ වෙනසක් නැහැ. හැබැයි තව පොඩ්ඩක් වෙනස් කරන්න පුළුවන්. භාගයයි මේ m මෙතනට ගන්නවා. m වර්ග v වර්ග. මේ m යටින් තියෙනවා. මේක ලියන්න පුළුවන් භාගයයි mv වර්ග බෙදීම m. mv කියන්නේ ගම්මිතාව. mv කියන්නේ ගම්මිතාව. එහෙනම් චාලක ශක්තිය කියන්නේ ගම්මිතාවයේ වර්ගය බෙදීම 2m. ඔන්න චාලක ශක්තියට අලුත් සමීකරණයක් කවුරු ඇසුරෙන්ද? ගම්මිතාව ඇසුරෙන්. E සමානයි p වර්ග බෙදීම 2m. ගම්මිතාව ඇසුරෙන් චාලක ශක්තියට සමීකරණයක්. දැන් අපි දන්නවා ගම්මිතාව නියතයි. අන්න එතකොට තර්ක කරන්න ලේසි. ගම්මිතාව නියතයි. ස්කන්ධය මොකද උනේ? වතුර පිරෙනවා. ස්කන්ධය වැඩි වුණා. එහෙනම් චාලක ශක්තිය මොකද වෙන්න ඕන? අඩු වෙන්න ඕන. ගම්මිතාව නියතයි. වතුර පිරෙනවා. ස්කන්ධය වැඩි වෙනවා. චාලක ශක්තිය අඩු වෙනවා. C චාලක ශක්තිය ක්‍රමයෙන් අඩු වේ. හරි. ගම්මිතාව නියතයි. වතුර පිරෙනකොට ස්කන්ධය වැඩි වෙනවා. චාලක ශක්තිය අඩු වෙනවා. ABC තුනම හරි. ABC තුනම හරි. පැහැදිලිද? නිතරම හොඳට අහගෙන ඉන්න. ගොඩක් ළමයි අහන් ඉන්නේ නැතුව ප්‍රශ්න අහනවා. ඒ ක්‍රමේ වැරදි. හොඳට අහගෙන ඉන්න. ඉගෙන ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි උගන්වන වෙලාවට අහගෙන ඉන්න. එච්චරයි. හරිද? අවශ්‍ය දේවල් ලියා ගන්න. මම අද පේපර් එකේ ප්‍රශ්න ප්‍රමාණය වැඩි කරේ නැහැ. මොකද මට මේකේ පැහැදිලි කරන්න දේවල් ටිකක් තියෙනවා. හරිද? මට මේ පේපර් එකේ පැහැදිලි කරන්න කරුණු ටිකක් තියෙනවා. ඒ නිසා මම ප්‍රශ්න ප්‍රමාණය වැඩි කරේ නැහැ. ඒ වගේම දෝලනහා තරංග වලට අදාළව ප්‍රශ්න දානවට සමහර ළමයි වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. හරිනේ? දෝලනහා තරංග වලට අදාළව ප්‍රශ්න දානවට සමහර ළමයි වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. මොකද සමහර පන්තිවල දෝලනහා තරංග කරලා නැහැ. ඒ නිසා. සමහර පන්තිවල තාම දෝලනහා තරංග කරලා නැහැ. නමුත් ආලෝකය දැන් අපි පටන් ගත්තනේ. සඳුදා හවස අපි ආලෝකයේ පාඩම කරා. අපිට තව දවස් 2ක් 3ක් වගේ කරාම ආලෝකයේ පාඩමෙන් ප්‍රශ්න දාන්න පුළුවන්. දැන් මම හිතනවා ගොඩක් වෙලාවට ආලෝකයේ පාඩමට සහ MCQ පන්තියට දෙකටම ඕගොල්ලෝ සම්බන්ධ වෙනවා ඇති කියලා. මේ කතා කරන්නේ බාහිර සිසුන් ගැන. හොඳේ. දැන් පන්තියේ ළමයි කොහොමත්
දෝලන තරංගත් හරි ආලෝකයත් හරි බාහිර සිසුන් ඉන්නවා. ඒගොල්ලෝ දෝලන තරංග තාම කෙරිලා නැහැ. ඒ නිසා මම දෝලන තරංග ප්‍රශ්න දැම්මේ නැහැ. අපි තව සතියක් දෙකක් බලමු. ඊට පස්සේ අපිට ආලෝකයේ ප්‍රශ්න කොහොමද දාන්න පුළුවන්. හරිනේ? ආලෝකය කොහොමද දාන්න පුළුවන්. හරිද ලියලා ඉවරයිද? මොකන්නද? අපි 6 වෙනි ප්‍රශ්නයට යමු. 6. AE දණ්ඩක් සැහැල්ලු තන්තු දෙකක ආධාරයෙන් රූපයේ පෙන්වා ඇති පරිදි තිරස් පිහිටුමක සිටිනසේ එල්ලා ඇත. දණ්ඩේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටා ඇති ලක්ෂය වන්නේ කියලා අහන්නේ. දණ්ඩේ පිහිටීම තිරස්. වෙන දණ්ඩ තිරස් පිහිටීමක් තන්තු දෙකක් භාවිතා කරලා තියෙනවා. මේ පැත්තෙන් ඔහොම. එතන මේ තන්තුවෙන් ආතතියක් ලැබෙනවා. තුමු T2. මේ පැත්තෙනුත් ආතතියක් ලැබෙනවා. අපි තුමු මේක T1. එතකොට මේ දණ්ඩට ඔක්කොම බල කීයක් තියෙනවද? වම් පැත්තේ තන්තුවෙන් ලැබෙන ආතති බලය, දකුණු පැත්තේ තන්තුවෙන් ලැබෙන ආතති බලය සහ තව එකක් තමයි යාගේ බර. ඒතර බල තුනක් යටතේ සමතුලිතයි නම් බල තුන ඒකලක්ෂ වෙන්න ඕන. විශේෂයෙන්ම ආනත බල. හරිනේ? ආනත බල තුනක් යටතේ සමතුලිතයි නම් බල තුන ඒකලක්ෂ වෙන්න ඕන. ඒකලක්ෂ වෙන්න ඕන. T1 දික් කරන්න, T2 දික් කරන්න. හරිනේ? බල දෙකක් දික් කරා. ඔන්න හමු වන ලක්ෂය. T1 හා T2 හමු වෙන තැන එහෙනම් බර එතනින් යන්න ඕන. T1 හා T2 හමු වන ලක්ෂය බර එතනින් යන්න ඕන. නැත්තම් බල තුන ඒකලක්ෂ වෙන්නේ නැහැ. ගැළපෙන උත්තරේ B. ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ B වල. පැහැදිලිද? ගුරුත්ව කේන්ද්‍රය B වල. හරි? අපි යමු ඔහොමම 7 වෙනි එකට. චලනය වීමට නිදහස ඇති නිශ්චලතාවයේ පිහිටි P අංශුවක් රූපේ දක්වා ඇති පරිදි ඒකතල බල 4කට භාජනය කළ විට ඒකතල බල 4ක් තියෙනවා. මම මෙතනින් අඳින්නම් P. මේ පැත්තට තියෙනවා 3 බෙදීම මූල 2ක් නිව්ටන්. ඊළඟට අංශක 45ක් ආනතව මේ පැත්තට තියෙනවා 5 නිව්ටන්. 5 නිව්ටන්. ඊළඟට 45ක් ආනතව මෙන්න මේක 45යි. ආයෙත් 45ක් ආනතව මේ පැත්තට තියෙනවා 10යි නිව්ටන්. මේ කෝණයත් 45යි. 10යි නිව්ටන්. ඊළඟට පල්ලෙහාට තියෙනවා පල්ලෙහාට 15 බෙදීම මූල 2යි නිව්ටන්. 15 බෙදීම මූල 2යි නිව්ටන්. හරිනේ? 15 බෙදීම මූල 2යි නිව්ටන්. අපි දැන් සුළු කරමු බල පද්ධතිය. මේක විභේදනය කරන්න.
එතන මේ 5 නිව්ටන් විභේදනය කරොත් මේ පැත්තට එනවා 5 cos 45ක්. 5 cos 45ක්. right. cos 45 එකයට මූල 2යි. ඒ කියන්නේ 5 බෙදීම මූල 2ක්. ඊළඟට ඉහළට ගත්තොත් එන්නේ 5යි sin 45ක්. sin 45 එකයට මූල 2යි. එහෙනම් 5 බෙදීම මූල 2ක්. විභේදනය කරාට පස්සේ මේක ඉවරයි. ඒක විභේදනය කළා ඉවරයි. ඊළඟට අපි 10යි නිව්ටන් විභේදනය කරමු. මේ පැත්තට එනවා 10යි cos 45ක්. cos 45 එකයට මූල 2යි. එහෙනම් 10 බෙදීම මූල 2ක්. උඩට 10යි sin 45ක්. 10යි sin 45ක්. sin 45 එකයට මූල 2යි. ඒ කියන්නේ 10 බෙදීම මූල 2ක්. සුළු කරොත් මේක විභේදනය කළා ඉවරයි. ඒකත් මකන්න. විභේදනය කළා ඉවරයි. දැන් හොඳට බලන්න. මෙතන තියෙනවා p මේ පැත්තට තියෙනවා 8 බෙදීම මූල 2ක්. ඇයි 5යි 3යි 8යි 8 බෙදීම මූල 2ක්. මේ පැත්තට තියෙනවා 10 බෙදීම මූල 2ක්. උඩට තියෙනවා මේ දෙක එකතු කරාම 15 බෙදීම මූල 2ක්. යටට තියෙනවා 15 බෙදීම මූල 2ක්. හරිනේ? එතකොට උඩට තියෙන බලයට යටට තියෙන බලය කැපෙනවා. වමට 10යි දකුණට 8යි. එහෙනම් p මත සංප්‍රයුක්තයේ තියෙන්නේ වමට 10න් 8ක් ගියාම 2 බෙදීම මූල 2යි නිව්ටන්. p මත සංප්‍රයුක්තයේ තියෙන්නේ 10න් 8ක් අඩු කරාම 2 බෙදීම මූල 2යි නිව්ටන්. වමට කියන්නේ ps දෙසට. එහෙනම් අංශුවට චලනය වෙන්න නිදහස තියෙනවනේ. නිදහස තියෙනවා. එහෙනම් එයා චලනය වෙන්නේ සංප්‍රයුක්ත බලයේ දිශාවට ps දෙසට. හරිනේ? ps දෙසට. දැන් අවශ්‍ය දේවල් ලියා ගන්න. ඒ හැදුවේ 6 සහ 7. 7 වෙනි එක නම් විභේදනය කරන්න විතරයි තියෙන්නේ. හොඳේ. 7 වෙනි එකේ විභේදනය කරලා පොඩ්ඩක් සුළු කරගන්න එච්චරයි. හරිද? මකන්නද? හරි බලමු දැන් කීප දෙනෙක්ගෙම ඉල්ලීම් තියෙනවා ප්‍රශ්න ප්‍රමාණය වැඩි කරන්න කියලා. අපි ලබන සතියේ පේපර් එකේ ප්‍රශ්න 15කට වැඩි කරමු. ඒක අවුලක් නැහැ. දෝලන හා තරංග දැනට දාන්නේ නැතුව ඉමු. මොකද සමහර ළමයින්ට දෝලන හා තරංග පාඩම කෙරිලා නැහැ. හරි? ඒ නිසා අපි ලබන සතියේ පේපර් එකේ ප්‍රශ්න 15ක් දක්වා වැඩි කරමු. හැබැයි යාන්ත්‍ර විද්‍යාවෙන්. හොඳේ? යාන්ත්‍ර විද්‍යාවෙන්. හරිනේ?
අටවෙනි එක ස්කන්ධය 1000 කිලෝග්‍රෑම් වූ වාහනයක් තිරස් පාරක් දිගේ 20 ms ඍණයක වේගයකින් ගමන් කරයි. ඇක්සලරේටරය මුදා හැරිය විට තප්පර 5ක කාලයක් තුලදී එහි වේගය 10 දක්වා පහත බසී. රයිට්. හොඳට අහගෙන ඉන්න. දැන් වාහනේ වේගය 20යි. වේගය 20යි. ඇක්සලරේටරය මුදා හැරියාම තප්පර 5කදී වේගය 10 දක්වා පහත බසී. ඇයි එහෙම වෙන්නේ? සාමාන්‍යයෙන් හොඳ අවබෝධයකින් අහගෙන ඉන්න. වාහනයක් ඉදිරියට යන්න නම් එන්ජිම මගින් බලයක් දෙන්න ඕන. අපි හිතමු සාමාන්‍යයෙන් මෝටර රථයක් කියලා හිතන්නකෝ. මේ මෝටර රථය ඉදිරියට යන්න නම් එයාගේ එන්ජිම මගින් බලයක් දෙන්න ඕන. හැබැයි එන්ජිමෙන් බලයක් දෙනකොට නියත වේගයෙන් යනවා නම් ඒකේ අදහස තමයි එන්ජිමෙන් ලබා දෙන බලයයි එයාට ලැබෙන ප්‍රතිරෝධී බලයයි සමානයි කියන එක. එන්ජිමෙන් දෙන බලයයි ප්‍රතිරෝධී බලයයි සමානයි. ඒතර එන්ජිමෙන් දෙන බලයට අපි කියන්නේ ප්‍රකර්ෂණ බලය. F එන්ජිමෙන් දෙන බලය ප්‍රකර්ෂණ බලය. මෙතන R කියලා ගත්තේ මම සපල ප්‍රතිරෝධී බලය. හරිනේ? එන්ජිමෙන් ලබා දෙන බලය ප්‍රකර්ෂණ බලය. R කියලා ගත්තේ සපල ප්‍රතිරෝධී බලය. සංප්‍රයුක්ත ප්‍රතිරෝධය. මේ වගේ වාහනයකට සංප්‍රයුක්ත ප්‍රතිරෝධයට හේතු වෙන කරුණු කීපයක් තියෙනවා. මූලික කරුණක් තමයි අවට වාතයෙන් ලැබෙන ප්‍රතිරෝධය. වාත ප්‍රතිරෝධී බලය. අනිත් එක තමයි රෝදවල ඝර්ෂණය වගේ දේවල්. හරිද? එතකොට ප්‍රතිරෝධී බලයක් ලැබෙන්න හේතු තමයි වාත ප්‍රතිරෝධය සහ රෝදවල ඝර්ෂණය. ඒ ප්‍රතිරෝධී බලයට එරෙහිව නියත ප්‍රවේගයෙන් ගමන් කරන්න නම් එන්ජිමෙන් ප්‍රකර්ෂණ බලයක් ලැබෙන්න ඕන. හරිනේ? එන්ජිමෙන් ප්‍රකර්ෂණ බලයක් ලැබෙන්න ඕන. එන්ජිමෙන් ලැබෙන බලය රෝදවලට ගමන් කරනවා කියන එක අපි තහවුරු කරගන්නේ ඇක්සලරේටරයෙන්. අපි කියන්නේ ත්වරකය, සිංහලෙන් නම් කියන්නේ ත්වරකය. ඇක්සලරේටරය. හරිනේ? ඇක්සලරේටරය. ත්වරකය. වාහනයක තියෙනවා ඇක්සලරේටරයක්. දැන් වාහනයක් නම් ඒක ඇත්තටම පොඩි පෙඩල් එකක්, පාදිකයක් තියෙන්නේ. අපි ඇක්සලරේටරය පා ගන්න ඕන. වාහනේ ඇක්සලරේටරය පාගගෙන ඉන්නකොට තමයි එන්ජිමේ බලය රෝදවලට ගමන් කරන්නේ. ඒතර එන්ජිමේ බලය රෝදවලට ගමන් කරනවා නම් තමයි ප්‍රකර්ෂණ බලය ලැබිලා නියත වේගයෙන් ගමන් කරන්නේ. අපිට දැන් වාහනේ වේගය වැඩි කරගන්න ඕන නම් අපි ඇක්සලරේටරය ටිකක් තදින් පා ගන්න ඕන. එතකොට වැඩි බලයක් ලබා ගන්න පුළුවන්. ඒතර බලය වැඩි වුණාම ප්‍රකර්ෂණ බලය වැඩි වුණාම ඉදිරියට ත්වරණය වෙනවා. ප්‍රකර්ෂණ බලය වැඩි වුණාම ඉදිරියට ත්වරණය වෙනවා. ඔයා ඇක්සලරේටරය මතින් කකුල ඉවතට ගත්තොත්, ඇක්සලරේටරෙන් පාදයේ ඉවතට ගත්තොත්, ඇක්සලරේටරය මත තෙරපීමක් ඇති කරන්නේ නැත්නම් එන්ජිමේ බලය රෝදවලට ගමන් කරන්නේ නැහැ. මේක කියනවා ඇක්සලරේටරය මුදා හැරිය විට. ඇක්සලරේටරය මුදා හරිනවා කියන්නේ ඒක උඩ තියෙන කකුල ඉවතට ගන්නවා. කකුල ඉවතට ගත්තාම ඒක තද කරගෙන නැහැ.
ඒ කියන්නේ ප්‍රකර්ෂණ බලය රෝධ වලට යන්නේ නැහැ. ප්‍රකර්ෂණ බලය රෝධ වලට යන්නේ නැත්නම් මේක අහෝසි වෙනවා. F අහෝසි වුණු ගමන් R ඉතුරු වෙනවා. පැහැදිලිද? ඔයා ඇක්සලරේටරය මතින් පාදයේ ඉවතට ගන්නවා කියන්නේ ප්‍රකර්ෂණ බලය නොලැබී යනවා. ප්‍රකර්ෂණ බලය නොලැබී යනකොට ප්‍රතිරෝධී බලය ඉතුරු වෙනවා. ඒ නිසා ප්‍රතිරෝධී බලය හේතුවෙන් වේගය අඩු වෙනවා. තප්පර 5කදී වේගය අඩු වෙලා. එහෙනම් අපිට පුළුවන් චලිත සමීකරණයක් දාන්න. අවසන් ප්‍රවේගය 10යි, ආරම්භක ප්‍රවේගය 20යි, කාලය තප්පර 5යි. මේ ගන්න මේ පැත්තට ඍණ 10යි, බෙදීම 5යි, ත්වරණය ඍණ 2යි. ත්වරණය ඍණ 2යි. ඇත්තරම මන්දනයක් වෙන්නේ වේගය අඩුවීමක්. ඊළඟට අපිට පුළුවන් F සමානයි ma දාන්න. හොඳට තේරුම් ගන්න ඇක්සලරේටරය මුදා හැරියා. ඇක්සලරේටරය මුදා හැරියා. ඒ කියන්නේ එන්ජිමේ බලය දැන් ලැබෙන්නේ නැහැ. මේක ලැබෙන්නේ නැහැ. ඉතුරු වෙන්නේ මේක විතරයි. ප්‍රතිරෝධී බලය. චලිතයට විරුද්ධයි. ඍණ R. ප්‍රතිරෝධී බලය කියන එක චලිතයට විරුද්ධයි. ඍණ R. වාහනේ කිලෝග්‍රෑම් 1000යි. ත්වරණය ඍණ 2යි. එහෙනම් R එන්නේ 2000යි. එහෙනම් සංප්‍රයුක්ත ප්‍රතිරෝධී බලය නිව්ටන් 2000යි. शुद्ध प्रतिरोधी बल शुद्ध प्रतिरोधी बल न्यूटन 2000 राइट अवश्य देवल दिया गया කොහොමත් පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙනවා නම් ඔයා දිගටම සම්බන්ධ වෙලා ඉන්න. මොකද ටික ටික තමයි මම පේපර් එක වර්ධනය කරන්නේ. ඒ කරුණු ටික ඔලුවට දානකොට තමයි අපි හොඳ ගණන් වලට එන්නේ. හරිනේ? එකපාරටම මම මේ සංකීර්ණම ගණන් හදාගෙන එහෙම ඔයා අමාරුයි දන්නේ නැහැ. ගොඩක් ළමයි භෞතික විද්‍යාවට දුර්වලයි. අනිත් විෂයන් වලට දක්ෂ වුණාට ගොඩක් අය භෞතික විද්‍යාවට දුර්වලයි. ඉතින් අපි බලමු ටික ටික වර්ධනය වෙමු. හරිනේ? ටික ටික වර්ධනය වෙමු. හරිද? දැන් මේ 8 වෙනි ගාන තවත් ක්‍රම වලට හදන්න පුළුවන්. හරිද? ඔව්. 8 වෙනි ගාන තවත් ක්‍රම වලට හදන්න පුළුවන්. දැන් කීප දෙනෙක්ම අහුවේ ප්‍රශ්නේ. අපිට මේ ගාන චලිත සමීකරණ වලට යන්නේ නැතුව ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයෙන් හදන්නත් පුළුවන්. හරිද? ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයෙන් හදන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඒකත් ක්‍රමේ නිවැරදි. හරිනේ? ඒ ක්‍රමයක් නිවැරදි. හරිද? දැන් අපි ගිය සතියේ කරේ 7 වෙනි පේපර් එක. ඒකේ link එක මම group වලට දැම්මා repeat එක. ඒක YouTube channel එකෙත් දාලා තිනවා. මගේ channel එකේ නයනජිත් රත්නායක. ඒක බලන්න. ඊළඟට සමහර ළමයි ඉල්ලනවා කලින් පේපර් 1 සිට 6ට YouTube channel එකේ තිනවා. පේපර් එක සාකච්ඡා කරපු වීඩියෝ 6 සහ පේපර් 6 channel එකේ තිනවා. ඒකෙන් ගන්න පුළුවන්. හරිනේ? right. අපි යමු 9 වෙනි ගානට. නවවෙනි ගාන මේ 9 වෙනි ගාන තමයි අද පේපර් එකේ ටිකක් වැදගත් දෙයකට තියෙන්නේ. කියන්නේ හිතන්න දෙයක් නෙමෙයි උගන්වන දෙයක්. හරිනේ? උගන්වන දෙයක් තියෙන්නේ 9 වෙනි ගාන. ඒකයි 10 වෙනි ගානයි. දෙකම 9 10. හොඳින් අවධානය දෙන්න. රූපේ පෙන්වා ඇති F1 සහ F2
එකම විශාලත්වයේ ඇති බල දෙකකි. මේ රූපේ පෙන්වලා තියෙන F1 සහ F2 එකම විශාලත්වයේ ඇති බල දෙකකි. ඒ කියන්නේ F1 විශාලත්වයයි විශාලත්වය කියන්නේ මාපාංකයනේ. බලයක විශාලත්වය මාපාංකය. F2 විශාලත්වයයි මේ දෙන්නම සමානයි. එකම විශාලත්වයක් තියෙන්නේ මේ දෙන්නට. හරිනේ? මෙම බල දෙක අතර කෝණය θ නම් F1 ඍණ F2 F1 ඍණ F2 කීයද කියලා තමයි අහන්නේ. මුලින්ම තේරුම් ගන්න මේ බල දෙකේම විශාලත්වය සමානයි. හැබැයි බල දෙක අතර කෝණය θ. අපිට බල සමාන්තරාශ්‍ර ප්‍රමේය උගන්වනව මතකද? බල දෙකක එකතුව හොයන්න පුළුවන් මෙන්න මේ විදිහට. සමාන්තරාශ්‍රයක බද්ධ පාද වලින් නිරූපණය කරා බල දෙක හමුවන ලක්ෂය හරහා විකර්ණයෙන්ද මේ විකර්ණය මගින් ලැබෙන්නේ F1 ධන F2 දෛශික එකතුව තමයි මෙතනින් ලැබෙන්නේ. හැබැයි අපෙන් අදහන්නේ දෛශික එකතුව නෙමෙයි අන්තරය. අපි දන්නේ මොකද්ද? එකතුව. ඒ නිසා මම අන්තරය ලියනවා එකතුවක් විදියට. බෝඩ් එක බලන්න. මගෙන් අහන ප්‍රශ්නේ තමයි F1 ඍණ F2 ඔන්න මගෙන් අහන ප්‍රශ්නේ කීයද? මම ලියනවා මෙන්න මෙහෙම. F1 ඍණ F2 සමානයි F1 ධන ඍණ F2. හරිනේ? මේ දෙකේ අන්තරය කියන්නේ F1ට ඍණ F2 එකතු කරනවට සමානයි. අන්තරය ලිව්වා ඓක්‍යයක් විදියට. එහෙනම් අපි මේ දෙක එකතු කරමු. කවුද එකතු කරන්නේ? F1ට ඍණ F2. හරි. ඔන්න බලන්න. F1 හරිනේ? F2 ඍණ F2 ඍණ F2 ඔන්න ඍණ F2 F2 ඕකේ ඍණ F2 මේ තියෙන්නේ. පැහැදිලිද? ඍණ F2 මේක. එහෙනම් අපි මෙයාගේ ඍණ එක අරගෙන ඇයි ඍණ දෛශිකය කියන්නේ ප්‍රතිවිරුද්ධ එකනේ. ඍණ දෛශිකය කියන්නේ ප්‍රතිවිරුද්ධ එක. F2 තියෙන දකුණු පැත්තට, එහෙනම් එයාගේ ඍණ දෛශිකය තියෙන්නේ වම් පැත්තට. අපි දැන් මේ දෙක එකතු කරමු. සමාන්තරාශ්‍රය නිරූපණය කරමු. මේ දෙන්න එකතු කරමු. ඔන්න මේක. පැහැදිලිද? F1ට මේක ඍණ කරලා A2 එකතු කරා. මේ දෙක එකතු කරා. මේක තමයි සංප්‍රයුක්තය. කවුද? මේ විකර්ණය මගින් නිරූපණය වෙන්නේ මෙන්න මේක. F1 ධන ඍණ F2 තමයි මේ විකර්ණය. අපි ජ්‍යාමිතිය දිහා බැලුවොත් මේ විකර්ණය ඇත්තටම සමාන වෙන්නේ මෙන්න මේ විකර්ණයට. ජ්‍යාමිතිය අනුව මේ විකර්ණය සමාන වෙන්නේ මෙන්න මේකට. විශාලත්වයෙන් සමාන වෙන්නේ මේකට. එහෙනම් මෙන්න මේ විකර්ණයෙන් තමයි අපට ලැබෙන්නේ F1 ධන ඍණ F2.
මං කියන්නේ විශාලත්වය. හොඳේ. මේ දෙන්නාගේ එකතුවේ විශාලත්වය අපට ලැබෙන්නේ මේ විකර්ණයෙන්. ඒක ඇත්තටම තියෙන්නේ මෙතන නෙමෙයි. ඒක ඇත්තටම තියෙන්නේ මෙතනින්. හොඳේ. ඇත්තටම මේක තියෙන්නේ මෙතනින්. මෙතන. මෙතනින් තියෙන්නේ. මෙතනින් තියෙන්නේ හැබැයි ඒක මේකට සමානයි. පැහැදිලිද? කියන දේ තේරෙනවද? මෙන්න අනිත් රූපේ මම ඔන්න ඒකත් ඇඳලා පෙන්නන්නම්. එකතුව මේක අන්තරය මේක. ඇත්තටම අන්තරය මේක නෙමෙයි මේක අන්තරය මේක. අපි ඒක විශාලත්වය මේකට සමානයි. එහෙනම් F1 සහ F2 මේක F2 සහ F1 ගත්තොත් ඒ දෙන්නගේ අන්තරය මෙන්න ඓක්‍ය මෙන්න අන්තරය. පැහැදිලිද? මෙන්න එකතුව මෙන්න අන්තරය. විශේෂත්වය තමයි මේක කිව්වා මේ බල දෙකේ විශාලත්ව සමානයි කියලා. මේ දෙන්නගේ විශාලත්ව සමානයි කිව්වා. ඒතර විශාලත්ව සමානයි නම් මේ දෙන්නගේ විශාලත්ව සමානයි නම් මේක සමාන්තරාශ්‍රයක් නෙමෙයි රොම්බසයක්. මේ විශාලත්ව සමානයි නම් මේක සමාන්තරාශ්‍රයක් නෙමෙයි රොම්බසයක්. රොම්බසයක් නම් විකර්ණ ලම්බකව සමච්ඡේදනය වෙනවා. විකර්ණ ලම්බකව සමච්ඡේදනය වෙනවා. එහෙනම් මේ කොටසයි සමානයි. ඒ වගේම කෝණය සමච්ඡේදනය වෙනවා. එහෙනම් මේ කෝණය θ බෙදීම 2යි. මේ කෝණයත් θ බෙදීම 2යි. පැහැදිලිද? සමච්ඡේදනය වෙනවා. අපි හිතමු මේ කොටස x කියලා. එහෙනම් අනිවාර්යෙන් මේ කොටසත් x තමයි. කොටස් දෙකම x බැගින් වෙන්න ඕන. මේකේ විශාලත්වය දීලා තියෙන්නේ මෙහෙම. f1 විශාලත්වයයි f2 විශාලත්වයයි සමානයිලු f ට. එහෙනම් මෙයාගේ විශාලත්වයත් f මෙයාගේ විශාලත්වයත් f. ඒ නිසා මේක රොම්බසයක්. රොම්බසයක් නම් විකර්ණ ලම්බකව සමච්ඡේදනය වෙනවා. මේ කොටසයි සමානයි. ඒ වගේම කෝණයක් දෙකට බෙදෙනවා හරියටම. θ බෙදීම 2යි θ බෙදීම 2යි. එහෙනම් මට x හොයාගන්න පුළුවන්. මෙන්න මෙතනින්. මේක ලම්බකයි. ඍජු කෝණී ත්‍රිකෝණයක්. මේක ඍජු කෝණී ත්‍රිකෝණයක්. x කියන්නේ f sin θ බෙදීම 2. තේරෙනවද බලන්න? එහෙම අවුල් නම් මෙහෙම ලියන්න. sin θ බෙදීම 2 සමානයි sin θ බෙදීම 2 සමානයි x බෙදීම f. හරිනේ? x සම්මුඛ f කර්ණය සම්මුඛ බෙදීම කර්ණය sin θ බෙදීම 2යි. එහෙනම් x සමානයි f sin θ බෙදීම 2යි. x වලගේ f sin θ බෙදීම 2යි. එතකොට දෛශික අන්තරය සමාන වෙන්නේ මෙන්න මේ විකර්ණයට. දෛශික අන්තරය සමාන වෙන්නේ මේ විකර්ණයට. විකර්ණය 2x. විකර්ණය 2x. එහෙමනම් f1 ඍණ f2 සමානයි 2x. 2x. පැහැදිලිද? හොඳට අහගෙන ඉන්න. දෛශික එකතුව මේ විකර්ණය. දෛශික අන්තරය
මේ විකර්ණය ඒක තමයි මේක විශාලත්වය දෛශික දෙක සමාන නිසා විශාලත්වයෙන් මේක රොම්බසයක් වෙලා ලම්බකව සමච්ඡේදනය වෙලා කෝණෙත් සමානව දෙකට බෙදෙනවා. එහෙනම් එක කොටසක් මෙච්චරයි එක කොටසක්. එක කොටසක් මෙච්චරයි නම් මේ විකර්ණය 2x. එහෙනම් දෛශික අන්තරය 2x. හරිනේ 2x. අවශ්‍ය දේවල් ලියා ගන්න. අවශ්‍ය දේවල් ලියා ගන්න. රොම්බසයක තමයි විකර්ණ ලම්බකව සමච්ඡේදනය වෙන්නේ. හොඳේ. රොම්බසයක තමයි විකර්ණ ලම්බකව සමච්ඡේදනය වෙන්නේ. හරිද? ලියාගත්තද? මකන්නද? right මකනවා එහෙනම් දහවෙනි එක වස්තුවක ස්කන්ධය නිර්ණය කිරීමට අසමාන බාහු සහිත තුලාවක් භාවිතා කරන ලදී. තුලාවක් කියන්නේ තරාදියක්. අසමාන බාහු කියන්නේ බාහු සමාන නැහැ. මෙන්න මේ වගේ. අපි හිතමු මෙතනින් තමයි එල්ලලා තියෙන්නේ. මේ පැත්තේ බාහු අසමානයි L1 L2 දෙපැත්ත බැලන්ස් නැහැ. එක් තැටියක තබා කිරූ විට M1 දෘශ්‍ය ස්කන්ධයක්ද? හරි. ඔන්න මම වස්තුව දානවා එක පැත්තකට. හිතමු කැපිටල් M. එතකොට ඒකට බැලන්ස් වෙන අනිත් පැත්තට පඩි දාන්න ඕන. අනිත් පැත්තට අපි පඩි දාන්න ඕන. M1 ඔතන දෘශ්‍ය ස්කන්ධය කියන්නේ පඩි. වස්තුව එක තැටියක තිබ්බොත් අනිත් තැටියට පඩි දාන්න ඕන දෘශ්‍ය ස්කන්ධය M1. ඊළඟට කියනවා අනෙකේ තබා කිරූ විට M2 පැත්ත මාරු කරොත් වස්තුව දානවා අනිත් පැත්තට කැපිටල් M. පඩි දානවා මේ පැත්තට M2. බාහු දෙක සමානයි L1 L2. දැන් කියන දේ පැහැදිලිද? වස්තුව දැම්මොත් වම් පැත්තට දකුණු පැත්තේ තැටියට M1 දෘශ්‍ය ස්කන්ධය. වස්තුව දැම්මොත් අනිත් පැත්තට වම් පැත්තේ තැටියට දෘශ්‍ය ස්කන්ධය M2. කොහොම වුණත් තරාදියෙන් අපි පාඨාංක ගන්නේ තිරස්ව සමතුලිත වෙන විදියට. ඒ කියන්නේ මේ දණ්ඩ තිරස් වෙන විදියට තමයි පඩි දාන්නේ.
එතකොට M1 M2 කියලා පඩිය වෙනස් වෙන්නේ ඒකනේ. දෙපැත්ත බැලන්ස් වෙනකන් මේ පැත්තට M1 දාන්න ඕන. පැත්ත මාරු කරොත් වම් පැත්තට M2 දාන්න ඕන. එහෙනම් සමතුලිත වෙනකොට වාමාවර්ත ගූර්ණයයි දක්ෂිනාවර්ත ගූර්ණයයි සමාන වෙන්න ඕන. වම් පැත්තෙන් ඇතිවන ගූර්ණය කැපිටල් Mg වැඩි කිරීම L1 මෙතනින් ගූර්ණ කරන්න. දකුණු පැත්තට ඇතිවන ගූර්ණය දකුණු පැත්තේ පඩිනේ M1G වැඩි කිරීම L2 සමතුලිත වෙනකොට ගූර්ණ දෙක මොකද වෙන්න ඕන? සමාන වෙන්න ඕන. හරි සමතුලිත වෙනකොට ගූර්ණ දෙක සමාන වෙන්න ඕන. පැත්ත මාරු කරන්න. පැත්ත මාරු කරත් සමතුලිත වෙනකොට වාමාවර්ත ගූර්ණයයි දක්ෂිනාවර්ත ගූර්ණයයි සමාන වෙන්න ඕන. තරාදිය බැලන්ස් වෙන්න ඕන. වම් පැත්තට ගූර්ණය M2G මෙයාගේ බර දුර L1. අපි එල්ලපු තැනින් තමයි ගූර්ණ ගන්න. එතකොට දකුණු පැත්තට ගූර්ණ එන්නේ කැපිටල් Mg දුර L2. වාමාවර්ත ගූර්ණයයි දක්ෂිනාවර්ත ගූර්ණයයි සමානයි. පැත්ත මාරු කරත් වාමාවර්ත ගූර්ණයයි දක්ෂිනාවර්ත ගූර්ණයයි සමානයි. අපි මේක ගමු 1 මේක 2 සුළු කරනකොට මට හිතෙන්නේ කැපිලා යන්න 1යි 2යි බෙදමු. බෙදුවොත් MgL1 M2gL1 එකේ දකුණු පැත්ත M1gL2 දෙකේ දකුණු පැත්ත කැපිටල් MgL2. එතකොට GL1 GL1 GL2 GL2 කැපෙනවා. M බෙදීම M2 M1 බෙදීම කැපිටල් M. එහෙනම් ඊළඟ පේළියට ගියොත් හරස් ගුණිතය M වර්ග සමානයි M1 M2. හරස් ගුණිතය හොඳේ M වර්ග සමානයි M1 M2. වර්ගමූලය ගත්තොත් M සමානයි M1 M2 වර්ගමූල. එහෙනම් කැපිටල් M M1 M2 වල වර්ගමූලය. දැන් එතකොට බාහු අසමාන වුණත් තරාදිය භාවිතා කරන්න පුළුවන්. දැන් සමහර ලාවට ඕගොල්ලෝ හිතෙන්න පුළුවන් අපෝ දෙපැත්ත බැලන්ස් නැහැ මේ තරාදිය හරියන්නේ නැහැ කියලා. නෑ දෙපැත්ත බැලන්ස් නැති වුණත් අපිට ඕනේ නම් මැනගන්න පුළුවන්. හරිනේ දෙපැත්ත බැලන්ස් නැති වුණත් අපට අවශ්‍යම නම් මැනගන්න පුළුවන්. හරිනේ? රයිට්. අවශ්‍ය දේවල් ලියාගන්න මෙතන ගූර්ණ මූලධර්මය තමයි භාවිතා වෙන්නේ. හරිනේ? ගූර්ණ තමයි භාවිතා වෙන්නේ. රයිට් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් දාන්න මම පුළුවන් විදිහට උත්තර දෙන්නම්. හරිනේ? ගොඩක් ප්‍රශ්න අහනවා ඉතින් ඔයගොල්ලෝ මට පුළුවන් විදිහට මම උත්තර දෙන්නම්. මේකේ රිපීට් එක group එකේ දාන්නම්. ඒ වගේම YouTube channel එකෙත් දානවා. ඒ නිසා ඔයගොල්ලන්ට එහෙම අවුලක් වෙන්නේ නැහැ. හැමෝටම බලන්න පුළුවන්. ආලෝකයේ පාඩමටත් කැමති ළමයි සම්බන්ධ වෙන්න. ලබන සතිය අපි පේපර් එක ප්‍රශ්න 15කට වැඩි කරමු. හරිද? ලබන සතිය අපි පේපර් එක ප්‍රශ්න 15කට වැඩි කරමු. රයිට් එහෙනම් මම අදට නවත්තන්න හදන්නේ. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් දාන්න. හරිනේ? මේක ලියලා ඉවර කරගන්න. ඊට පස්සේ මම වීඩියෝ එක නවත්තනවා. හරිද?